समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्घमुखदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධෝපි බුද්දස්ස බනේය වන්නං කප්පම්පි චේ අඤ්ඤ මභාසමානෝ කීයේත කප්පෝ චිරදීග මන්තරේ වන්නෝන කීයේත තථාගතස්ස තීති. ශ්‍රී සද්ධර්ම ශ්‍රවණාබිලාෂී වාසනාවන්ත ගුණවන්ත පින්වත්නි, හැම දිනම සූදානම් වෙන්නේ දහම් ශ්‍රවණය කරන්නට, බණ අහන්නට. පින්වත්නි, බණ අහන වේලාවයි. තථාගත බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා, උන්වහන්සේ සංසාර ගමනෙන් අත මිදිලා ලෝකවාසී සියලු සත්වයන්ට අනුශාසනා කරනවා සසරෙන් අත මිදෙන්නට. උන්වහන්සේ සංසාරයේ බය දැකීමෙන්මයි සසරෙන් අත මිදෙන්න අනුශාසනා කළේ. පින්වත්නි, තථාගත මගේ බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා කෙරෙහි පුදුමාකාර විදිහේ අනුකම්පාවකින් දහම් දේශනා කරලා මිනිසුන් ළඟ තිබුණු දැවෙන, තැවෙන චිත්තසංතානවලට ධර්මානුකූලව යමක් එකතු කරමින් දහම් මඟ පුරුදු පුහුණු කරන්නට, චරාත ධම්මේ මඟ අනුගමනය කරන්නට අවශ්‍ය වටපිටාව සකස් කරලා දීලා සසර කතරෙන් අත මිදෙන්න අනුශාසනා කරා. ලෝකයට ශාස්ත්‍රූන් වහන්සේලා පහළ වුණා. নানা ප්‍රකාර ශාස්ත්‍රූන් වහන්සේලා පහළ වුණාට මොකද? ඒ සියලුම ශාස්ත්‍රූන් වහන්සේලාගේ දහම මේ ලෝකයේ අනුගමනය කරනකොට අනුගමනයේ ලෝකයේ තුල අනුගමනය කිරීමෙන් ප්‍රතිඵල නොලැබෙන බව අපි දන්න කාරණාවක්. ප්‍රතිඵල ලැබෙන්නේ මේ පරලොව ගියාට පස්සේ. හැබැයි තථාගත දහම අනුගමනය කරන ඕනෑම කෙනෙකුට පින්වත්නි, තමන්ගේ ජීවිතේ ජීවත් වෙන කාල සීමාව තුලදීම ඔහුට පුළුවන් ප්‍රතිඵල අත්පත් කරගන්නට. පින්වත්නි, බෞද්ධයන් වන අපගේ මුදුන් මල්කඩසේ සලකනවා බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය. ඒ සංඝ රත්නය මේ යන තෙරුවන අපිට අත්‍යවශ්‍ය ප්‍රතිෂ්ඨා තුනක් විදිහට අපි සලකනවා. ඒ රත්න තුන තමාගේ උතුම් පිහිට ලෙස පිළිගන්නා කෙනාට අපි කියනවා පින්වත්නි, ඔහු බෞද්ධයෙක්, ඇය බෞද්ධයෙක් කියලා. සරණාගමනය කියනුයේ පිළිගැනීමටමයි. පිළිගන්න එකටමයි පින්වත්නි සරණාගමනය කියලා කිව්වේ.
රත්නත්‍රයේ එකඳු ගුණයක්වත් නොදැන නමින් පමණක් දැන ගෙන සිටින කෙනාට අපිට කියන්න පුළුවන් පින්වත්නි ඔහු නමින් බෞද්ධයෙක් කියලා. රත්නත්‍රයේ කිසිදු ගුණයක් දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ දහම අනුගමනය කරන ඕනෑම කෙනෙකුට පින්වත්නි මේ මොහොතේදීම ප්‍රතිඵල ළඟා කරගන්නට පුළුවන් ඊ타ත්ම වටින ජීවිතයේ සකස් කරගත හැකි පුදුමාකාර දහමක් පින්වත්නි. සිතක් ඕනම කෙනෙකුට පුළුවන් නේද ඕනම පැතිකඩකට හසුරවන්න. කෙනෙක්ට පුළුවන් තමන්ගේ සිත යහපත් ක්‍රියාවන් වලට කුසල කර්ම වලට තමන්ගේ හිත යොදවන්න පුළුවන්. තවත් කෙනෙකුට පුළුවන් ඒ හිතම අකුසල ක්‍රියාවන් වලට නොගැලපෙන ක්‍රියාවන් වලට පාපී ධර්මයන් එක්රැස් වන ක්‍රියාවන් වලට මේ හිත යොමු කරන්නට පුළුවන්. තථාගත දහම අනුගමනය කරන ඕනෑම කෙනෙකුට පුළුවන්කම තිබෙනවා පින්වත්නි ජීවිතයේ යථාර්ථය දැකලා අටලෝ දහමින් කම්පා නොවි තමන්ට තමන්ගේ ජීවිතයේ සංසාර ගමනට සාධාරණයක් කරන්න. පින්වත්නි සසර පුදුමාකාර අසාධාරණයි. ඇයි මම සසර අසාධාරණයි කියලා මතක් කරන්නේ සිහි කැඳවන්නේ? ඉපදුනදා සිට පින්වත්නි මරණ මොහොත දක්වාම අපිට තියෙනවා නේද ආයතන 6ක්. ඇස, කන, නාසය, දිව, සම, ශරීරය. මේ 6 උදේ සිට හැන්දෑ මොහොත දක්වාම රැ නිදා ගන්න කාලය වෙනකම්ම අපි කරන්නේ පිනවන්න උත්සාහ කරන එක. පිනවීමට භාජනය කරලා අග්‍රඵලයේ සතුටක් ලබන්න උත්සාහ කරන එක අපි කරන්නේ. දිනක් ආනන්ද හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ආනන්දයනි කවමදාකවත් මා මේ ලෝකයේ දුකයි කියලා කියන්නේ නැහැ. වැලි කැටයක් තරම් හරි සතුටක් තිබෙනවා නම් ඒ කියන්නේ පින්වත්නි වැලි කැටයක් තරම්වත් සතුටක් මේ ලෝකයේ නැති නිසා. මේ ලෝකයේ දුකයි කියන ප්‍රධානතම හේතුව මේ භවයේ මට ලැබුණ මේ භවයේ ඔබට ලැබුණ ඇසින් අපි මේ භවයේ කරන්නේ රූප බලන එක පමණයි. ඇසින් රූප බලනවා. ඇසින් රූප බලනකොට ඒ රූපාරම්මණය තුළින් ලැබෙන ප්‍රතිචාරය අනුව සුඛද දුකද අදුක්ඛම සුඛද කියලා මන් තීරණය කරනවා. ඒ තීරණය කිරීමත් සමගම මා තණ්හාවක් ඇති කරගන්නවා. තණ්හාවත් සමගම පින්වත්නි උපාදානයක් ඇති වෙනවා. ඉතින් මේ භවයේ මා ඇහෙන් කරන්නේම බලන එක. හොඳ දේවල් බලන්නත් පුළුවන්, නරක දේවල් බලන්නත් පුළුවන්. කනින් මං කරන්නේම අසන එක. හොඳ දේවල් අහන්නත් පුළුවන්, නරක දේවල් අහන්නත් පුළුවන්. මං නාසයෙන් කරන්නේත් ඒ ටිකම තමයි. ගන්ධ, සුවඳ. මම දිව පාවිච්චි කරලා රස, නීරස, ශරීරයේ පාවිච්චි කරලා පහස, ඒ පහස හොඳ පහසක් වෙන්නත් පුළුවන්, නරක පහසක් වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් පින්වත්නි මනසට අරමුණු, ඒ අරමුණු නිවැරදි හොඳ අරමුණක් වෙන්නත් පුළුවන්, වැරදි අරමුණක් වෙන්නත් පුළුවන්. මේ 6න් කරන ක්‍රියාව මරණ කම්ම කරන්නේ එකම ටික. ඇහෙන් රූප විතරමයි බලන්නේ. පින්වත්නි ඊළඟ භවයටත් මේ 6ම තමයි අපි අරගෙන යන්නේ. ඊළඟ භවයේ කරන්නේත් බලන් ඇහෙන් බලන එකම තමයි. ඊළඟ භවයට ඇහැ යනකොට අලුත් වීමක්, නාසයෙන් වෙන ක්‍රියාවක් කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. කරන්න පුළුවන් එකම ටික තමයි පින්වත්නි අපි කරගෙන යන්නේ. ඒ නිසා ඉපදීම ඇත්තටම දුකක්, වෙනස් වීමක් නැති නිසා. අපිට මේ ආත්මේ ආයතන 6ක් ලැබිලා ඊළඟ ආත්මේ ආයතන 7ක් ලැබෙනවා නම් ඉපදුනාට කමකුත් නෑ නේද? පින්වත්නි ලැබෙන්නේ කොච්චර කොපමණ ඉපදුනත් අපිට ලැබෙන්නේ ආයතන 6යි. මං ඊළඟට අරගෙන යන ඔය ඇත්තන්ට මේ මාතෘකාව මේ විදිහට මම මතක් කරනවා ඔබට සිහි කඳවනවා පින්වත්නි
ඊ타ත්ම වටින කාලයක වටිනා වස්තු දෙකක් අපිට ලැබිලා තියෙනවා. මොකද්ද වස්තු දෙක? දුර්ලභ වූ වස්තු දෙකක්. පළවෙනිම එක තමයි මනුෂ්‍ය ජීවිතය. මිනිස්සෙක් වුණාට වැඩක් නැහෙනේ. ඇස් දෙක පේන්නේ නැත්තම්. මිනිස්සෙක් වුණාට වැඩක් නැහෙනේ. කන් දෙක ඇහෙන්නේ නැත්තම්. මිනිස්සෙක් වුණාට වැඩක් නැහැ පින්වත්නි. නාසයෙන් ගඳ සුවඳ ලැබෙන්නේ නැත්තම් කතා කරගන්න බැරි නම් පින්වත්නි අපට ශන සම්පත්තිය තිබෙනවා. නිවැරදිව අංගපසංග පිහිටපු ශරීරයක් ලැබිලා තියෙනවා. පළවෙනිම දුර්ලභ කාරණාව හරි. දෙවෙනි දුර්ලභ කාරණාව තමයි කාල්ප කාලාන්තරයකට පසුව ශ්‍රවණය වන ඇහෙන බුදුගුණ පදයක් ඇහෙනවා නම් බණ ටිකක් ඇහෙනවා නම් ඒකත් පුදුමාකාර විදිහේ පින්වත්නි දුර්ලභ කාරණාවක්. අපිට මේ කාරණා දෙකම පින්වත්නි මේ කාලය වෙනකොට ලැබිලා තියෙනවා. මා අද මාතෘකා කරන්න යන්නේ දේශනා මාලාව ආරම්භයක් වශයෙන් මා තබන්න උත්සාහවන්ත වෙන්නේ තථාගත බුදුරජාණන් වහන්සේගේ ගුණස්කන්ධය කතා කරන්නට. පින්වත්නි පෘථග්ජන ස්වභාවයෙන් ඉන්න මට ඒ උතුම් වූ අති ගති පැවතුම් තිබිච්ච තථාගත බුදුරජාණන් වහන්සේගේ අසීමාන්තික බුදු ගුණස්කන්ධය කතා කරනවා කියලා කියන්නේ හරියට නිකම් පින්වත්නි විහිළුවක් වගේ. පෘථග්ජන ස්වභාවයෙන් ඉන්න මට තබා ආර්ය භාවයට පත්වෙච්ච පුද්ගලයෙකුටවත් බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණය උන්වහන්සේ ළඟ තිබිච්ච ගුණස්කන්ධය මෙච්චරයි මෙපමණයි කියලා කතා කරලා නිම කරන්න හැකියාවක් නැහැ. මාතෘකා කළා බුද්ධෝපි බුද්දස්ස බණෙය්‍ය වන්නං කප්පම්පිචේ අඤ්ඤ මභාසමානෝ. වන්නං කියලා මතක් කරනවා, වර්ණනා කරනවා, බණෙය්‍ය කියනවා, ප්‍රකාශ කරනවා. බුද්ධෝපි බුද්දස්ස බුදුරජාණන් වහන්සේ නමක් තවත් බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණ දේශනා කරනවා, ගුණ වර්ණනා කරනවා. කප්පම්පිචේ අඤ්ඤ මභාසමානෝ කල්පය අවසන් වෙලා යනවා. කීයේත කප්පෝ චිර දීඝමන්තරේ බුදුගුණ ඊ타ත්ම දිගුයි. ඒ දීර්ඝ බුදුගුණ වර්ණනාව කරගෙන යනකොට කල්පය අවසන් වෙලා ගියා මිසක් වන්නෝන කීයේත තථාගතස්ස තථාගත බුදුරජාණන් වහන්සේගේ ගුණස්කන්ධය තාමත් ඉතුරුයි. මා සූදානම් වෙන්නේ ඒ ගුණස්කන්ධයෙන් පින්වත් ඔයයන්ට අද දවස තුල වෙන කාල හෝරාව තුල ඔයයන්ට බුද්ධානුස්සතියක් වඩන විදිහට බුදු ගුණ සිහි කරන විදිහට බුදු ගුණ සිතීම තුලින් දැවෙන තැවෙන මේ හදවත් තුලට අමාසිසිලක් එක් කරගෙන ඔයයන්ට Tamanගේ ජීවිතය ධර්මානුකූලව ගත කරන්න අවශ්‍ය අනුශාසනාව සිද්ධ කරන්නට පින්වත්නි සකල ලෞකික මහා ජනයාගේ බුදුගුණ දැනීමට වඩා මහත් වූ බුදුගුණ දැනුමක් තිබෙනවා සෝවාන් ඵලයට පත් වුණ මහා උත්තමයන් වහන්සේ නමකට. සෝවාන් පුද්ගලයන් 100කට 1000කට වඩා බුදුගුණ දැනුමක් මහත් වූ බුදුගුණ දැනුමක් තිබෙනවා පින්වත්නි සකෘදාගාමී ඵලයට පත්වෙච්ච කෙනෙකුට. සකෘදාගාමී ඵලයට පත්වෙච්ච 100කට 1000කට වඩා බුදුගුණ දැනුමක් මහත් වූ දැනුමක් එක් අනාගාමී පුද්ගලයෙක්ට තිබෙනවා පින්වත්නි. අනාගාමී ඵලයට පත්වෙච්ච පුද්ගලයන් 100කට 1000කට වඩා අති මහත් වූ දැනුම් සම්භාරයක් තිබෙනවා රහත් ඵලයට පත්වෙච්ච පුද්ගලයෙකුට. සාමාන්‍ය රහතන් වහන්සේ නමකගේ බුදුගුණ දැනුමකට වඩා 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාට බුදුගුණ පිළිබඳ මනා වූ දැනුමක් තිබෙනවා. ඒ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා අතුරින් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, අනුරුද්ධ මහරහතන් වහන්සේ, මහා කච්චායන මහරහතන් වහන්සේ, මහා කොට්ටිත මහරහතන් වහන්සේ යන
මහතෙරුන් වහන්සේලාට බුදුගුණ පිළිබඳ අතිරේක දැනුමක් තිබුණා. ඒ අතිරේක බුදුගුණ දැනුමට වඩා ඒ සතර මහා තෙරුන් වහන්සේලාගේ බුදුගුණ දැනුමට වඩා වැඩි දැනුමක් අග්‍රශ්‍රාවකයන් වහන්සේලාට තිබුණා. සාරිපුත්ත මහරහතන් වහන්සේ, මහා මෞග්ගල්‍යාන මහරහතන් වහන්සේ, උන්වහන්සේලාට තිබුණා. ඒ අතුරින් පින්වත්නි සරියුත් මහරහතන් වහන්සේට මහත් වූ බුදුගුණ දැනුමක් තිබුණා. සරියුත් තෙරුන් වහන්සේට වැඩි බුදුගුණ දැනුමක් පසේ බුදුරජාණන් වහන්සේ නමකට තිබුණා. මේ ආදී විදිහට ගලපගෙන අදහස් බලාගෙන යනකොට සක්වල පුරාම සිවුරු කොණින් සිවුරු කොණ ගැටෙනසේ පසේ බුදුරජාණන් වහන්සේලා වැඩ හිටියොත්, ඒ වැඩ සිටමින් ඒ පසේ බුදුරජාණන් වහන්සේලා එක මොහොතක බුදුගුණ සිතන අවස්ථාවක් තිබුණොත්, සක්වල පුරා වැඩ සිටින සියලුම පසේ බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධඥාණයට, බුදුගුණ ඥාණයට මහත් වූ බුදුගුණ ඥානයක් එක් ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකට තිබෙනවා. පින්වත්නි, මේ බව සනාත කරනවා, මේ බව සපත කරනවා, මේ බව විශ්වාසනීයව අපිට මතක් කරලා දෙනවා සම්පසාදනීය සූත්‍ර අටුවාවේ. බලන්නකො පින්වත්නි, අපි එහෙනම් කවුද? අපිට පුළුවන්ද ඒ මහා යුග පුරුෂයාණන් වහන්සේගේ ගුණස්කන්ධය මෙපමණයි, ගුණස්කන්ධය මෙච්චරයි කියලා නිම කරන්න, කියලා අවසන් කරන්න අපිට හැකියාවක් නැහැ. නමුත් අපිට පුළුවන් විදිහට අපි ආරම්භ කරමු, අපි පටන් ගනිමු. ඔය ඇත්තන් ආරම්භයක් වශයෙන් සටහන් තබා ගන්නව නම් සටහන් තබා ගන්න. බුදුගුණ වර්ණනාව ආරම්භ කරනවා අපි. බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණස්කන්ධේ සිතනවා කියන එක තමන්ගේ ජීවිතයේ ලැබෙන පුදුමාකාර භාග්‍ය සම්පන්න අවස්ථාවක් බවට පත්වේවි. මතක තබා ගන්න, අනාගතයේ වෙනකොට රජු අධාර්මික වෙනවා. අනාගතයේ වෙනකොට පාලකයන් අධාර්මික භාවයට පත්වෙනවා. හාමුදුරුවන් වහන්සේලා එවකට ගිහින් රජ්ජුරුවන්ට කියනවා, රජතුමනි, පාලනය කරන විදිය අධාර්මිකයි. අනුශාසනා කරනවා. රජ්ජුරුවෝ කියනවා, එතකොට හාමුදුරුවනේ, අපේ නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ, අමාත්‍ය මණ්ඩලයේ ප්‍රශ්නේ තියෙන්නේ. හාමුදුරුවෝ මොකද කරන්නේ? අමාත්‍ය මණ්ඩලයට ධර්ම දේශනා කරනවා, බණ කියනවා. ඕක ඔය විදිහට නෙමෙයි වෙන්න ඕන. ධර්මානුශාසනා සිද්ධ කරනකොට අමාත්‍ය මණ්ඩලයේ කියනවලු, අපේ නෙමේ වරද හාමුදුරුවනේ, රජතුමාගේ. හාමුදුරුවන් වහන්සේලා එතකොට හිතනවලු, රජතුමාටත් අපේ දේශනාවන් අවශ්‍ය වෙන්නේ නැත්තම්, අමාත්‍ය මණ්ඩලයට අවශ්‍ය වන්නේත් නැත්තම්, මේක අපි කියන්න ඕන මිනිසුන්ට. මිනිසුන්ට බණ කියනවා. බණ කියනකොට මිනිසුන් එකිනෙකා සමග කාකුලල් කනකොට, මිනිසුන්ටත් මේ වගේ අත්‍යවශ්‍ය නොවන වගේ වැටහෙනකොට, ඒ හාමුදුරුවන් වහන්සේලා එවකට සිටින උන්වහන්සේලා දුෂ්කර පළාත්වල ආරණ්‍යගත වෙනවා. උන්වහන්සේලා වෙරවීරිය වඩලා සසරෙන් අත මිදෙන්න අවශ්‍ය කරන වටපිටාව ළඟා කරගන්නවා. ඒ කාලේ වෙනකොට රජ්ජුරුව අමාත්‍ය මණ්ඩලයට ආඥාවක් නිකුත් කරනවා. සතර පද ගාථාවක් දන්න යම් කිසි කෙනෙක් සිටිනවා නම් මට කියන්න, ඒ කෙනාට ඇතෙක් බලට රත්තරන් වස්තු ආභරණ සියල්ලක්ම මම දෙනවා කියලා. ඒ කාලේ වෙනකොට සතර පද ගාථාවක් දන්න කෙනෙක් නෑ පින්වත්නි. සතර පද ගාථාවක් දන්න අපි හැමෝටම දැන් ගාථා පද 4ක් තිබෙන ගාථාවක් හරි පහසුවෙන් කියාගන්න පුළුවන්නේ. සබ්බපාපස්ස කරණං ගාථාව ඉඳලම අපි මේ වෙනකොට කොතරම් නම් ගාථා කටපාඩමින් දන්නවද? ඒ කාලේ වෙනකොට සබ්බපාපස්ස අකරණං ගාථාවත් පින්වත්නි දන්නේ නැති කෙනෙක් ඉන්නවා. ඒ කෙනා එහෙම කාලයක් වෙනකොට අපිට බුදුගුණ නොඇසෙන කාලයක් අපිට ලැබුණොත් අපි කොතරම් නම් අසරණ වේවිද?
බුදු දහම නොමැති කාලවකවානු වලදී පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ දහම නොඇසෙන රටවල් අද තිබෙනවානේ. ඒ මිනිස්සු කොතරම්නම් දුක් විඳිනවද? කොතරම්නම් ඒ ඇත්තන්ගේ ජීවිතයට අසතුටක් ඇද්ද? අපිට පින්වත්නි දුකක් ආවොත්, අපිට දරාගත නොහැකි වේදනාවක් ආවොත්, අපිට පුළුවන් බණපදයක් ශ්‍රවණය කරලා ඒ වේදනාව තුනී කරගන්න. හැබැයි දහමක් නොලද මිනිසුන්ගේ ජීවිත හරියට නිකම් පින්වත්නි සුවඳ නැති මලක් වගේ. හරියට නිකම් පින්වත්නි සරුසාරව වැඩෙන ගසකුත් සරුසාර නැති භාවකින් යුක්ත වැඩෙන ගසකුත් අතර වෙනසක් තිබෙනවා. ගසකට පොහොර දාලා හැදුවොත්, පොහොර නොදා ගසක් හැදුවොත් ඒ ගස් දෙක අතර පොඩි වෙනසක් තිබෙනවා. අන්න ඒ වගේ අපිට පුළුවන් නම් පින්වත්නි මේ හිත දමනය කරගනිමින් බුදු ගුණ මෙනෙහි කරන්ඩ දවසෙන් එක විනාඩි 10ක් පැය කාලක් පැය භාගයක් පුළුවන් නම් ඔබට තථාගත බුදුරජාණන් වහන්සේ නමකගේ අසීමාන්තික ගුණස්කන්ධය සිහිපත් කරන්න ඔබට පුළුවන්කම තියෙනවා. සසර කතරින් අත මිදෙන්න යම්තාක් දුරකට හරි Tamanගේ ජීවිතය, Tamanගේ සිත සකස් කරගන්නට. පින්වත්නි සිතට හැම විටම මනුස්ස සිත දුරංගමං ඒකචරං අසරීසං ගුහාසයන්, දුරගමන් යන ශරීරයක් නැති කරුවල තැනක මේ සිත වාසය කරන මේ හිතට පින්වත්නි හැමතිස්සෙම ක්ලේශ ධර්මයන් කඩාපාත් වෙනවා. එහෙම කඩාපාත් වෙනකොට අපේ හිත නිරන්තරයෙන්ම රාගාදී කෙලෙස් ධර්මයන්ගෙන් ගිනි ගන්නවා. එහෙමත් නැත්නම් හැම විටකදීම ද්වේෂාදී කෙලෙස් ගින්නයන්ගෙන් හට ගන්නවා. එහෙමත් නැත්නම් හැම විටකදීම පින්වත්නි මෝහය නැමැති මහා ගින්නෙන් මේ සිත ගිනි ගන්නවා. දැවෙන තැවෙන සිත කියලා මා පෙර මතක් කරේ ඔබට. අන්න ඒ නිසා ඒ හිතට පුළුවන් නම් බුදුගුණ පදයක් ශ්‍රවණය කරනකොට පින්වත්නි අපි ඔය ඇත්තන්ට බුදුගුණ පදයක් බණ ටිකක් දේශනා කරලා අපි අපේ හිත සකස් කරගන්නවා වගේ ඔය ඇත්තෝ බණ පදයක් ශ්‍රවණය කරලා Tamanගේ සිත සකස් කරගන්නවා. නැවතත් මම මාතෘකාවට ඔය ඇත්තන්ව අරගෙන එනවා. සම්පසාදනීය සූත්‍රයේදී බුදුගුණ වර්ණනාව පිළිබඳව මම මතක් කරගෙන එනකොට නුවණැත්තන් අතර අග්‍රස්ථානයට පත් වුණ සාරිපුත්ත මහරහතන් වහන්සේට උවද හරියට පෙනෙන දැනෙන බුදුගුණ තිබුණ ඉතාමත්ම ස්වල්පයක්. උන්වහන්සේ බුදුගුණ අනන්තයි අප්‍රමාණයි කියලා පිළිගන්නේද තමන් වහන්සේට පෙනෙන දැනෙන බුදුගුණ අනුව නොපෙනෙන නොදැනෙන මහා ගුණස්කන්ධය අනුමානයෙන් සිතා ගනිමින්මයි. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ නමකගේ බුදුගුණ සාරිපුත්ත මහරහතන් වහන්සේටත් ඒ ආකාරයෙන් දැනෙනවා නම් අපිට පින්වත්නි දැනේවිද? අපි දැනෙන විදිහට, අපිට තේරෙන විදිහට, අපිට හැඟෙන විදිහට අපි මේ බුදුගුණ ස්පර්ශ කරන්න පටන් අරගනිමු. අපි බුදුගුණ අපේ ජීවිතයට ආලෝකයක් කරගනිමු. පින්වත්නි ලස්සන කතා පොතන් නැවතත් මතක් කරනවා මම ඔබට. එක් පසකින් නව යොදුන බැගින් අටලොස් යොදුන් බිම් පෙදසකට ගලා බසින මහා ගංගාවක් තිබුණා. ඒ ගංගාව පින්වත්නි නමින් චන්ද්‍රභාගා නම් වූ ගංගාව. චන්ද්‍රභාගා කියන ගංගාව ඊ타ත්ම කටුක, ගෝර, ඊ타ත්ම රළු, පුදුමාකාර විදිහේ සැඩ නංවමින් ഘോഷා ඇති කරමින් කඩාගෙන හැලෙන මහා ගංගාවක්. මේ ගංගාවෙන් යම්කිසි කෙනෙක් ඉදිකටු තුඩකට එහෙමත් නැත්නම් ඉදිකටු මලකට යම්කිසි කෙනෙක් දියදෝතක් කරගත්තොත්, දිය බිඳුවක් කරගත්තොත් ප්‍රශ්නයක් අහන්න පුළුවන් නේද? ගංගාවේ තිබෙන දිය ධාරාවද වැඩි, ඉදිකටු මලේ තියෙන දිය ධාරාවද වැඩි කියලා කෙනෙක් ඇහුවොත් ප්‍රශ්නයක් අපිට කියන්න සිද්ධ වෙන්නේම මහා ගංගාවේ තියෙන ජල පහර ඉතාමත්ම විශාලයි. අර ඉන්දිකටු මලේ තියෙන වතුර අල්ප මාත්‍රයයි. අන්න ඒ වගේ. යා තවත් කෙනෙක් ඇහුවොත්
මහා පොළොවෙන් ඇඟිල්ලකට පස් ටිකක් අරගෙන ඇහුවොත් ඇඟිල්ලේ තියෙන පස් ප්‍රමාණයද විශාල මහා පොළොවේ තියෙන පස් ප්‍රමාණයද කියලා අපිට එතකොට කියන්න වෙන්නේ ඒකාන්ත වශයෙන්ම මහා පොළොවේ තියෙන පස් ප්‍රමාණය වැඩි, ඇඟිල්ලේ තියෙන පස් ප්‍රමාණය අඩුයි, ඊ타ත්ම අල්පයි. අන්න ඒ වගේ යම් කිසි කෙනෙක් මහා සයුරට ඇඟිල්ල දිගු කළහොත් ඇඟිල්ල කෙලින් ඇති ජලය අත්‍යල්ප වන්නාක් මෙන්ද ඉතිරි ජලය බොහෝමයක් වන්නාක් මෙන්ද අපිට හැඟෙනවා පින්වත්නි. ඒක තමයි ඇත්ත. යම් කිසි කෙනෙක් අහසට ඇඟිල්ල දිගු කළොත්, අහසට ඇඟිල්ල දිගු කරලා පෙන්නුවොත් ඇඟිල්ලට කෙලින් තිබෙන අහස ඊ타ත්ම අත්‍යල්පයි. ඊට වඩා වට ප්‍රමාණයක වපසරිය පින්වත්නි ඊ타ත්ම මහත් වූ ප්‍රමාණයක් තිබෙනවා. මෙන්න මේ විදියට ගලපලා අරගත්තොත් සාරිපුත්ත මහා තෙරුන් වහන්සේට උවද හරියට පෙනෙන, හරියට දැනෙන බුදුගුණ අත්‍ය අල්පයි පින්වත්නි. හරියට නිකං නොපෙනෙන, නොදැනෙන බුදුගුණ ඊ타ත්ම බොහෝමයක් බවද සම්පසාදනීය සුත්තට්ඨ කතාවෙහි මොනවට පැහැදිලි කරලා දෙනවා පින්වත්නි අපිට. එතකොට අපි මේ කරුණු දැනගෙනම බුදුගුණ වන්දනාවක්, බුද්ධානුස්සතියක්, බුදුගුණ වැඩිවීමක්, බුදුගුණ සිතීමක් ආරම්භ කරනවා නම් හරි වටිනවා පින්වත්නි. ඔබට පුළුවන් නිවසේ සිට යම් කිසි ක්‍රියාවක් කරන ගමන්ම බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරන්න, බුදුගුණ සිතන්න. මේ කාලේ මම හිතනවා පින්වත් ඔබට හොඳම කාලය කියලා, හොඳම වකවානුව කියලත් මා හිතනවා පින්වත්නි. බුදුගුණ ස්කන්ධය ගැන කතා කරගෙන යනකොට එක්තරා ප්‍රමාණයකට දැනුමක් ඇති කරගන්න පුළුවන් අපට. ඒ ඇති කරගන්නකොට පින්වත්නි අපි බුදුගුණ අනන්තයි කියලා දැන් දන්නවා. ඒ අනන්ත වූ බුදුගුණ ස්කන්ධය කෙටි පාඨයකට අපි හදාගෙන තියෙනවා. ඒ හදාගෙන තියෙන කෙටි පාඨය තුල පින්වත්නි බුදුගුණ 9කට කැටි කරලා තියෙනවා. අපිට ශ්‍රවණය කරන්න, අපිට සජ්ජායනා කරන්න, සීපත් කිරීමේ පහසුව තකාමයි. අපි උච්චාරණයත් මෙතනදී පින්වත්නි වැදගත් භාවයට පත් වෙනවා. යම් කිසි කෙනෙක් පද උච්චාරණය කරනකොට, ඉතිපිසෝ ගාථාව සජ්ජායනා කරනකොට, පද ඛණ්ඩනය කරනකොට ඒ කෙනාට පින්වත්නි නිවැරදි අවබෝධයකින් ඒ කෙනා බුද්ධ වන්දනාව සිද්ධ කරන්නේ. ඉතිපිසෝ පාඨය, බුදුගුණ වන්දනා කරන පාඨය නිවැරදි අවබෝධයකින්ද සජ්ජායනා කරන්නේ. එහෙමත් නැත්නම් කියන්න ඕන නිසා, එහෙම කියන නිසා කියනවාද කියලා අපිට හොයාගන්නත් පුළුවන්. සමහර තැන්වලදී අපේ පින්වත් පිරිස ඉතිපිසෝ සගාතාව සජ්ජායනා කරනකොට ඉතිපීසෝ භගවා කියලා අපට ඇහිලා තියෙනවා. පින්වත්නි ඉතිපීසෝ භගවා නෙමෙයි, ඉතිපිසෝ භගවා. අපි කොහොමද ගාථාව සජ්ජායනා කරන්නේ? ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. ඉතිපි කියලා කිව්වේ පින්වත්නි මෙසේ කියනවා. මොකද්ද කියන්නේ? සෝ භගවා, ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ මෙසේ කියනවා. අපි ආරම්භයක් විදිහට බුදුගුණ 9 ඊ타ත්ම කෙටියෙන් අර්ථ විවරණය කරගෙන යමු. ඉදිරි කාලය තුළ දෙපින්වත්නි අපි බුදුගුණයෙන් බුදුගුණය ඒ ගුණ ඛණ්ඩනය කරමින්, ඒ ඛණ්ඩනය වන කරුණු විග්‍රහ කරමින් දීර්ඝ බුදුගුණ අපි සජ්ජායනාවක්, බුදුගුණ අධිෂ්ඨානයක්, බුද්ධානුස්සතියක් වඩන්නට පුරුදු කරන්නට අපි ඉදිරි කාලයේ ඉඩ තබා ගනිමු. සෝ භගවා අරහන් කියලා අපි පළවෙනි බුදුගුණේ අරගනිමු. සෝ භගවා, ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං සුදුසු තැනැත්තා කියලා අපි මෙතන සඳහන් කරන්නට පුළුවන්.
ඒ භාග්‍යවත් වූ තථාගත මගේ බුදුරජාණන් වහන්සේ අනාගතයෙහි ලෞකික ඌද ලෝකෝත්තර ඌද උසස් ඵල ප්‍රාර්ථනා කරමින් සදහැතියන් විසින් පුද පූජාවන් සිද්ධ කරනවා. ඒ පුද පූජාවන් පිළිගැනීමට මගේ බුදුරජාණන් වහන්සේ සුදුස්සෙක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේට පින්වත්නි අරහන් කියලා කියනවා. දෙවෙනි ගුණය සෝ භගවා සම්මා සම්බුද්ධෝ. සෝ භගවා ඒ භාග්‍යවතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධෝ. බුදුරජාණන් වහන්සේ ලෞකික ඌද ලෝකෝත්තර ඌද සකල ධර්ම සමූහය අනෙකුකුගෙන් අසා නොගෙන නොවිමසා ස්වයම්බූ ඥානයෙන්ම අවබෝධ කරගත්ත නිසා, තමන්ම අවබෝධ කරගත්ත නිසා කිසිදු වැරදීමක් නැතිව මුලත් පිරිසිදුව මැදත් පිරිසිදුව අගත් පිරිසිදුව තනිවම අවබෝධ කරගත්ත නිසා මගේ බුදුරජාණන් වහන්සේට සම්මා සම්බුද්ධෝ කියලා පින්වත්නි අපි නම් තබනවා. තුන්වෙනි ගුණපාඨය සෝ භගවා විජ්ජාචරණ සම්පන්නෝ. සෝ භගවා ඒ භාග්‍යතුන් වහන්සේගේ විජ්ජාචරණ සම්පන්නෝ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ විජ්ජා නම් වූ ඥාන විශේෂයන්ගෙන්ද චරණ නම් වූ ප්‍රතිපත්ති ධර්මයන්ගෙන්ද සම්පූර්ණ වන නිසා මගේ බුදුරජාණන් වහන්සේට පින්වත්නි විජ්ජාචරණ සම්පන්නයි කියලා අපි මතක් කරනවා. අපි සිහිපත් කරනවා. හතරවෙනි කාරණාව සුගත. සෝ භගවා සුගතෝ. ඒ බුදුරජාණන් වහන්සේ සුදන ගත සුගත. සෝ කියලා කියන්නේ පින්වත්නි නිවැරදි. ගත කියලා කියන්නේ පැමිණි. නිවැරදි මාර්ගයට පැමිණි වගේ අදහසක් අපිට මතක් කර දෙන්න පුළුවන්. ඒ භාග්‍යතුන් වහන්සේ ළඟ තිබුණ නිවැරදි යහපත් වූ ගති පැවතුම් තිබුණ නිසා බුදුරජාණන් වහන්සේට සුගත කියලා අපි කියනවා පින්වත්නි. පස්වෙනි කාරණාව පස්වෙනි ගුණ පදය සෝ භගවා ලෝකවිදු. තථාගත මගේ බුදුරජාණන් වහන්සේ ලෝකත්‍රයේම තිබෙන ඇත්ත ඇති සැටියෙන්ම දැකපු නිසා හරියට නිකම් පින්වත්නි නෙල්ලි ගෙඩියක් අතර අරගෙන අපි හතර අතට කර කරන නෙල්ලි ගෙඩිය දිහා බලනවා වගේ බුදුහාමුදුරුවෝ තුන් ලෝකයම දිහා තුන් ලෝකයම නිවැරදිව ඇත්ත ඇති සැටියෙන් දැක්කා. ඒ නිසා බුදුරජාණන් වහන්සේට ලෝකවිදූ කියලා කියනවා පින්වත්නි. හයවෙනි බුදු ගුණය සෝ භගවා අනුත්තරෝ පුරිස ධම්මසාරති. සෝ භගවා ඒ බුදුරජාණන් වහන්සේ කාය බලය 이르දීන් අතර කාය 이르දිය ඒ කියන්නේ පින්වත්නි කාය මහන්තත්වය යුක්ත කෙනෙක්, ඡණ්ඩ ප්‍රචණ්ඩ ගති පැවතුම් තිබුණ කෙනෙක් බුදුහාමුදුරු දමනය කරා. ඒ දමනය කරපු බුදුරජාණන් වහන්සේ දමනය කිරීම තුළින් ඒ පින්වත් පිරිස ඒ ඇත්තන් සුගතිගාමී බවට පත් වුණා. සුගතියට ආවා. නිවැරදි වුණා. තමන්ගේ ජීවිතය සාර්ථක කරගත්තා. උදාහරණයක් විදිහට අඟුලිමාල, උදාහරණයක් විදිහට ආලවක කොතරම්නම් දරුණු මිනිසුන්ද, කොතරම්නම් රෞද්‍ර ගති පැවතුම් තිබිච්ච අයද ඒ අය පින්වත්නි තමන්ගේ ජීවිතය සකස් කරගත්තා. බුදුහාමුදුරුවන්ගේ ඉදිරි පිටට ඇවිල්ලා උපාසකම්මං භවං ගෝතමෝ ධාරේතු. බුදුරජාණන් වහන්සේ මේ මොහොතේ සිට මං ඔබ වහන්සේගේ ශාසනයේ උපාසක භාවයට පත්වෙනවා. පිළිගණ්ඩ දරන්ඩ මම ඔබ වහන්සේගේ ශාසනයේ පොරොන්දු වෙනවා. ඉදිරි කාලය තුල උපාසක භාවයට පත්වෙනවා කියලා බුදුහාමුදුරුවන්ගේ ඉදිරියේ එවැනි මහා කාය බලයේ තියෙන මිනිස්සු දන ගැහුවා. ඒ ගුණය තමයි අනුත්තර පුරිස ධම්මසාරති ගුණය. හත්වෙනි ගුණය හත්වන ගුණපාඨය සෝ භගවා සත්තා දේව මනුස්සානං. සත්තා දේව මනුස්සානං.
බුදුරජාණන් වහන්සේ මිනිසුන්ට පමණක් නෙවෙයි සියලුම දෙවිවරුන්ටත් ගුරුවරයා. ගුරුතැන් තබාගත්ත නිසා බුදුරජාණන් වහන්සේට සත්තා දේව මනුස්සානං කියලා කියනවා පින්වත්නි. 8 වෙනි බුදුගුණ පාඨය සෝ භගවා බුද්ධෝ ඒ භාග්‍යවත් වූ තථාගත මගේ බුදුරජාණන් වහන්සේ පරම ගම්භීර චතුසත්‍ය ධර්මය තමන් විසින් ස්වයම්භූ ඥාණයෙන් අවබෝධ කොට ලෝකයාටද අවබෝධ කරවපු නිසා මගේ බුදුහාමුදුරුවන්ට කියනවා පින්වත්නි බුද්ධෝ කියලා. 9 වෙනි බුදුගුණ පාඨය බුදුගුණ වඳින ගාථාවේ අවසන් ගුණය සෝ භගවා භගවා ඒ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම යන ලෝකත්‍රෙහි සෑම දෙනා විසින්ම ගරු බුහුමන් කිරීමට සුදුසු වන නිසා මගේ බුදුරජාණන් වහන්සේට පින්වත්නි භගවා කියලා කිව්වා. අපි මේක ඊ타ත්ම කෙටියෙන් අර්ථ විරහිතව සවිස්තරාත්මකව නැතුව අපි මේක දැන් සාකච්ඡා කරගෙන ගියා. දැනගත්තා. අපි ඊට පස්සේ පින්වත්නි කරන්න ඕන මේ බුදු ගුණයෙන් බුදු ගුණය අර්ථ සහිතවම අර්ථ විමර්ශනශීලීව අපි මෙය දකිමු. අපි මෙය අවබෝධ කරගනිමු. අපි බුදුන් සරණ යන කෙනෙක් බවට පත් වෙමු. තථාගත ශ්‍රී සද්ධර්මයේ වැඩසටහන් නරඹන පින්වත් ඔබ හැම දෙනාම නිරන්තරයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ගුණය මෙනෙහි කරන පිරිසක්මයි. නිරන්තරයෙන්ම බුදු ගුණ සරණ යන කෙනෙක්මයි. නැවත ඔයත්තන්ට සීකඳ වීමක් වශයෙන් මා මතක් කරන්නට යෙදෙනවා. අරහං බුදු ගුණය. අට කතා ටීකාවෙහි පින්වත්නි අරහං යන වචනය නොයෙකුත් ආකාරයට විභාග කරලා නොයෙක් ආකාරයෙහි අර්ථකථන දීලා තියෙනවා. අරහන් කියන වචනේ සාමාන්‍ය තේරුම තමයි සුදුසු කියන අදහස. සුදුසු තැනැත්තා. ගුණ කතාවෙහි සෑම සුදුසුකමක්ම අදහස් කරන්නේ නෑ පින්වත්නි අරහන් කියන පාඨයෙන්. අරහන් කියන පාඨයට බුදුරජාණන් වහන්සේගේ සියලුම ගුණයන් අදහස් කරන්නේ නැහැ. මෙතනදී අදහස් කරන්නේ සුදුසු බව. මොකද්ද සුදුසු බව? දක්ෂිනාව පිළිගැන්වීමට සුදුසු බව පින්වත්නි මෙතනදී අරහන් කියලා අපිට පිළිගන්න වෙන්නේ. දක්ෂිනාව පිළිගැන්වීමට සුදුසුයි. එහෙනම් පින්වත්නි තථාගත බුදුරජාණන් වහන්සේ දක්ෂිනාව පිළිගැනීමට සුදුසුයි. එහෙනම් භාග්‍යවතුන් වහන්සේට දක්ෂිනාව පිළිගැන්වීමටත් සුදුසුයි. එනිසා කියනවා පින්වත්නි උන්වහන්සේට අරහං කියලා. දක්ෂිනාව කියන්නේ මොකද්ද? මොකද්ද පින්වත්නි දක්ෂිනාව කියලා කිව්වේ? අනාගතයේහි ලෞකික ඌද ලෝකෝත්තර ඌද උසස් ඵල බලාපොරොත්තුවෙන් සදහැතියන් විසින් පුදන චීවරාදී ප්‍රත්‍යපහසුකම් වලට පින්වත්නි කියනවා දක්ෂිනාව කියලා. දක්ෂිනාව පින්වත්නි උසස් ඵල බලාපොරොත්තුවෙන්මයි ඒ පිරිස මේ දක්ෂිනාව පූජා කරන්නේ. භාගතුන් වහන්සේ අරහං. ඒ අරහන් භාවයට පත්වන බුදුරජාණන් වහන්සේට දක්ෂිනාව ඒ ප්‍රත්‍යපහසුකම් පිළිගැන්වීමට සුදුසුයි. තථාගත බුදුරජාණන් වහන්සේ එසේ උසස් බලාපොරොත්තු වලින් පූජා කරන්නවුන්ගේ ප්‍රාර්ථනාවන් මුදුන්පත් කර දීමට සමර්ථයෙක් ජගතෙක් පින්වත්නි බුදුහාමුදුරුවෝ. බුදුරජාණන් වහන්සේට යම්කිසි කෙනෙක් එවැනි පූජාවක් සිදු කළොත් ඒ සිදු කරපු පූජාවට බුදුහාමුදුරුවෝ ආයාසයකින් ඵල ලබා දෙන්න උත්සාහ කරන්නේ නැහැ.
ඒක નિરાයාසයෙන්ම වෙන දෙයක් පින්වත්නි. උන්වහන්සේගේ ගුණ මහත්වය නිසා පූජා කරන්නවුන්ට ඔවුන්ගේ ප්‍රාර්ථනා සිද්ධියට පැමිණෙනවා පින්වත්නි. සිද්ධියට පැමිණෙනවා කියලා කිව්වේ ඉෂ්ට සිද්ධ වෙනවා. ඒ නිසා තථාගත මගේ බුදුරජාණන් වහන්සේ අරහං ප්‍රාර්ථනා සිද්ධියට හේතු වන යම් ගුණයක් තථාගතයන් වහන්සේ කෙරෙහි ඇතනම් ඒ ගුණය තමයි පින්වත්නි අරහන් කියලා කිව්වේ. බලන්නකො පින්වත්නි, අපිට උදේහවා බුදුන් වඳිනකොට මේ ගුණ වර්ණාව ඉදිරිපත් කරනකොට පුළුවන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණය සිහිපත් කරමින් අර්ථ මෙනෙහි කරමින් අබින්නම් පච්චවෙක්කිතබ්බං නැවත නැවත සිහි කරමින් අපිට පුළුවන්නේ පින්වත්නි මේ විදිහට බුද්ධ වන්දනාවක් සිද්ධ කරන්න. බුද්ධානුස්සතියක් වඩන්න. මේ කියන කාරණාවන් යම් කිසි කෙනෙක්ගේ හිතට නැගෙනකොට පුදුමාකාර විදිහේ ශ්‍රද්ධාවක් උපදිනවා නේද? ඒ ශ්‍රද්ධාවම ආරම්භණයක් කරගන්නකෝ. භාවනා වඩන කෙනෙක්ට භාවනා වඩන්න නම් ඒක අරමුණක් කරගන්න. අරමුණ කර ගැනීම තුළින්ම පින්වත්නි පුළුවන්කම තිබෙනවා මේ බුදු ගුණවලට ඒකාත්මික වෙන්න. අපි බලනවා බුදුරජාණන් වහන්සේට දක්ෂිනාවක් පූජා කරන සුදුසුයි. ඒ දක්ෂිනාව මහත්ඵල කිරීමේ ශක්තිය බුදුරජාණන් වහන්සේට පමණක් නෙමෙයි පින්වත්නි ශ්‍රාවක මහා සංඝරත්නයට තිබුණා. සංඝ ගුණ ගායනා කරන සජ්ජායනා කරන පාඨයේ දක්ඛිනෙය්‍යෝ කියලා වචනයක් තිබුණා නේද? ආහුනෙය්‍යෝ, පාහුනෙය්‍යෝ, දක්ඛිනෙය්‍යෝ, අංජලි කරණෙය්‍යෝ. එතන පින්වත්නි දක්ෂිනාව කියලා කිව්වෙත් පිළිගැනීමට සුදුසු යන අදහසම තමයි. සකල ක්ලේශ ප්‍රහාණයෙන්ම පාරිශුද්ධත්වයට පත්ව පැමිණ සිටින රහතන් වහන්සේලා අග්ග දක්ඛිනෙය්‍ය භාවයට පත්වෙනවා පින්වත්නි. පසේ බුදුරජාණන් වහන්සේලා සහ ලෞතර බුදුරජාණන් වහන්සේලා සහ අරිහත්වයට පැමිණෙච්ච උත්තමයාණන් වහන්සේලා සකල ක්ලේශ ප්‍රහාණය කර පාරිශුද්ධත්වයට පැමිණිලා තිබෙන නිසා උන්වහන්සේලාටත් දක්ඛිනෙය්‍ය කියලා පින්වත්නි හඳුන්වනවා. ඒ අතර අග්‍රස්ථානයේම සිටින්නේ මාගේ ලෞතර බුදුරජාණන් වහන්සේමයි පින්වත්නි. උන්වහන්සේමයි තමන්ගේ අපගේ ජීවිතය තුලින් උන්වහන්සේගේ ගුණ දකිනකොට අපගේ ජීවිතය සකස් කරගන්න දැවෙන හිත යම්තාක් දුරකට සහනදායී මට්ටමට අරගෙන එන්නට අපිට මේ ගුණය මෙනෙහි කරන්න පුළුවන්. තවත් ඉවර නෑ පින්වත්නි. මේ මොහොතේ අපි කතා කරගෙන ආපු මාතෘකාව පින්වත්නි කාලය හරස්වර නිසා අපි මේ මොහොතින් මේ මාතෘකාව සමාප්ත කරනවා. ඉදිරි දවස තුලදී මින් ඉදිරියට අවශ්‍ය කරන කරුණු කාරණාවත් ඔබ වෙත දැනුවත් කරන්න බලාපොරොත්තු වෙමින්ම පින්වත්නි බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණය සිහි කරන කෙනෙක් බවට පත්වෙන්න අනවරාග්‍ර වූ සංසාර ගමනින් අත මිදෙන්නෙක් බවට පත්වෙන්න අත මිදෙන්න ආරම්භයක් ගත්ත කෙනෙක් හරි බවට පත්වෙන්න යම්කිසි කෙනෙක් පින්වත්නි බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණය මේ මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා තියෙද්දිත් මගහරිනවා නම් ඒ කෙනා Tamanගේ ජීවිතයේ කරන ලොකුම අනුවන ක්‍රියාව බවට ඒ ක්‍රියාවපත් වේවි. බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සිහිපත් කරමින් Tamanගේ ජීවිතයට බුදුගුණ වඩමින් Tamanගේ ජීවිතය සාර්ථක කරගන්නෙක් බවට පත් වෙන්න ඒ අසහාය වූ ගුණය මේ මනුෂ්‍ය ජීවිතයක් ලැබලා තියෙද්දිත් ඔබ මගහරින කෙනෙක් බවට පත් වෙන්න එපා පින්වත්නි. ඒ නිසා මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීම තුළින්ම පින්ති ඔබ හැමදෙනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, ධර්මඥානය වහවහා දියුණු පමුණු භාවයට පත් කරගන්න මේ තුම් වූ ධර්මානුශාසනාව ධර්ම ප්‍රාතිහාර්යයක් බවටම පත් වේවා. පින්වත් ඔබ හැමදෙනාගේම චිත්තසංතානවල කුසල සිතුවිලි පහළ වේවා. භාවනාව යෝගීව Tamanගේ ජීවිතය
ඉදිරියට අරගෙන යන්නට මේ ජීවිතයේ අවසාන හුස්ම පොද හෙලන්නට මත්තෙන් තමන්ගේ ජීවිතයට සාධාරණයක් ඉටු කළා කියලා හැඟෙන සිතුවිල්ලක් පහළ වෙන්න තරමටම තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්නට මේ ධර්මානුශාසනාව එකසේ හේතු වේවා වාසනාම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා පින්වත්නි. ඔබ හැමදෙනාටමත් ප්‍රඥාවේ නැනපහන් සිල් දැල් වේවා, සියලුම ලෝක සත්වයන් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, කායික සැනසීම ඇති වේවා, මානසික සැනසීම ඇති වේවා, වහවහාම ධර්මය අවබෝධ කරගෙන සසර කතරින් අත මිදෙන්න වාසනාව භාග්‍ය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැමදෙනාටම තෙරුවන් සරණයි. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු මං පරන්ති. මෙම උතුම් සද්ධර්ම දේශනාවේ දායකත්වය වශයෙන් සඳහන් කරලා තියෙන්නේ සදැහැති දායක පවුලක සමාජිකයන් විසින් කියලායි. ඔක්තෝබර් මාසයේ 21 වෙනි දින 50 වන විවාහ සංවත්සරය සමරන රංජිනී හෙට්ටිආරච්චි සහ ටෙරන්ස් හෙට්ටිආරච්චි යුවලට නිදුක් නිරෝගී සුවයත් ලක්වැසි ලොවැසි සියල්ලටමත් නිදුක් නිරෝගී සුවය ලැබේවා කියන අරමුණින් තමයි ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු විශේෂයෙන්ම මේ දෙපළටම රංජිනී හෙට්ටිආරච්චි මහත්මිය ටෙරන්ස් හෙට්ටිආරච්චි මහතා කියන දෙපළට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා, දීර්ඝායුෂ වේවා. ඒ වගේම මේ ව්‍යසනකාරී කාලයේදී කිසිදු අනතුරකටපත් නොවේවා, සුවසේ වාසය කරමින් ඒ වගේම සසර ජීවිතය සුවපත් කරගන්නටත් උතුම් නිර්වාණ අවබෝධය සඳහාමත් මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතුවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඒ අය නමින් මිය පරලෝකීය සිළුම ඥාති මිත්‍රාදීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ ඇත්තන්ද සුගතිගාමී වේවා, අවසාන වශයෙන් උතුම් නිවනින් සැනසෙන්නට හැම දිනාටම මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතුවක්ම වේවා. ඒ වගේම දායකත්වය දරන සදැහැති දායක ඒ පවුලේ සමාජිකයන් හැම දිනාටමත් සුජීවත්ව වාසය කරන හැම දිනාටමත් නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා, උතුම් ධර්ම අවබෝධය සඳහාම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ජයමග TV YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ක්ලික් කරන්න.